समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ භික්ඛවේ සචේතුම් හේපි න ඕරිමං තීරං උපගච්ඡත න පාරිමං තීරං උපගච්ඡත න මජ්ජේ සංසීදිස්සත න තලේ උස්සීදිස්සත න මනුස්සග්ගාහා හෙස්සත න අමනුස්සග්ගාහා හෙස්සත න ආවට්ටග්ගාහා හෙස්සත න අන්තෝ පූති භවිස්සතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, ප්‍රඥා නාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් සෑම දෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටින්නේ. අද අපේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කරන්නේ නොම්බර 36 පුරිජ්ජල මාතලේ පදිංචි ඒ.එම්. බණ්ඩාර මණිකේ අත්තනායක මහත්මිය, එවාගේම සුමේදා, සුජාතා, ගීතා, විසාකා, තිලක්, ප්‍රියංකා යන දූ දරුවන් ඇතුළු බෑනාවරුන් සහ ලේලිය, පියුමි, සඳුනිකා, සචිනි, යශාරා, කුමුදු, තාරුකා, ඉසුරු, චමෝදිකා, ගෞරි, ශානිකා, ප්‍රවීන්, නිත්මි, සංජුලා, නිත්මිනි, හිරුනි, සඳිල්මි යන මුණුබුණු මිනිබිරියන්ද එවාගේම පොඩිමණිකේ ඥාතිවරියද සහ සම්බන්ධ කරගෙන සෑම දෙනාම එකතුව සිද්ධ කරන ධර්ම දානමේ පින්කම. ඒ පින්නතුන් බලාපොරොත්තු වන්නේ මේ මාසේ 16 වන අද දිනට 92 වන උපන් දිනයේ දෙන මාතලේ පුරිජ්ජල නම්බර 36 නිවසේ පදිංචි ඒ.එම්. බණ්ඩාර මණිකේ අත්තනායක මෙතිනියට නිදුක් නිරෝගී සුවපත් භාවය, චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිර්වාණ සුවය ලැබීමට මේ උතුම් ධර්ම දානමේ පුණ්‍ය කුසලයේ හේතු වාසනා වේවා. ඒ වගේම ඊට වසර 21කට කලින් පරලොව සැපත් ඒ.එම්. මුතුබණ්ඩා අධිකාරී නායක ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශ්වයෙන් පරලොව සැපත් දෙමව්පියන්ටත් මේ ධර්ම දාණයෙන් ජනිත වන පුණ්‍ය කුසල් අනුමෝදන්ව භව ගමන සුවපත් වේවා. දුක් විඳින ආත්මයක ඉපදී ඇත්නම් ඉන් මිදී යහපත් ආත්ම භාවයක් ලැබීමටත් මේ පුණ්‍ය ශක්තිය උපකාර වේවා. නිර්වාණාභෝධය පිණිසම හේතු වේවා. දෙපාර්ශ්වයෙන් පරලොව සැපත් සියලු ඥාතීත මිත්‍රාදීන්ට සංසාරගත සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරූ සියලු දෙනාට මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තියේ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ලැබේවා.
අසනීපයෙන් පසුවන KB අත්තනායක සහෝදරයාට උතුම් ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. සියලු ඥාතීත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. යුද්ධයේදී මියගිය රණවිරුවන්ටත් කොරෝනා වසංගතයෙන් මියගිය සෑම දෙනාටමත් මේ උතුම් පින අනුමෝදන් වේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් සිද්ධ කරන පින්කම. පින්වත්නි, ධර්මදේශනාවෙහි මාතෘකා වශයෙන් තබා ගත්තේ සංයුත්ත නිකායේ 4 වෙනි කොටසේ ආසිවිස වග්ගයේ සඳහන් වන දාරුක්ඛන්දෝපම සූත්‍ර දේශනාව. මේ සූත්‍රයෙන් බොහෝ වාර ගානක් පින්නතුන් ධර්ම දේශනා ශ්‍රවණය කළා ඇති. ඒ යහපි කරුණු ආපහු මතක් කරගන්නත් ඒ වගේම බුද්ධි අවදි කරගන්නත් මේ දේශනාව පින්නතුනි වැදගත් වෙනවා. දාරු කියලා කියන්නේ පින්නතුනි දාරුක් කන්ද කියලා කියන්නේ දර කඳට නැත්නම් දැව කඳ. උපමා කියලා කියන්නේ උපමා කරලා. දැව කඳක් උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂුන් වහන්සේලාට බදාළ බොහොම ලස්සන දේශනාවක්. මේ දේශනාව සිද්ධ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අයෝධ්‍යා නුවර ගංගානම් ගංගිවුරේ වැඩ වාසය කරනකොට එදා පින්නතුනි ගංගා නදියේ සැඩපහරට ගසාගෙන යන විශාල දැව කඳක් බුදුහාමුදුරුවෝ දැක්කා. මේ දැව කඳ දැකලා භාගතුන් වහන්සේ කල්පනා කළා මේ දැව කඳ උපමා කරගෙන භික්ෂුන් වහන්සේලාට මේ වෙලාවේ ධර්ම දේශනාවක් කළොත් හොඳයි කියලා. ආන්නේ ගංගා නදියේ සැඩපාරින් ගසාගෙන යන ඒ දැව කඳ පෙන්නලා බුදුහාමුදුරුවෝ වහන මහණෙනි නුඹලවට පේනවද මේ ගංගා නදියේ සැඩපහරට අර ගසාගෙන දැව කඳ? එහෙමයි ස්වාමීනි. බුදුහාමුදුරුවෝ වදාළ මහණෙනි මේ දර කඳ මෙතරට එන්නෙත් නැත්තම්, ඒ කියන්නේ මෙහා ගොඩට ගහන්නෙත් නැත්තම්, ඒ කියන්නේ මෙහා ගොඩට ගොඩ ගසන්නෙත් නැත්තම්, දෙක ඒ වගේම මේ දැව කඳ එහා ගොඩට ගොඩ ගහන්නෙත් නැත්තම්, තුන ගඟ මැද මේ දැව කඳ කිඳා බහින්නෙත් නැත්තම්, හතර ගොඩට ගහන්නෙත් නැත්තම්, පහ මේ දැව කඳ මිනිහෙක් ගන්නෙත් නැත්තම්, හය මේ දැව කඳ නොමිනිසෙක්, ඒ කියන්නේ අමනුෂ්‍යයෙක් ගන්නෙත් නැත්තම්, හත මේ දැව කඳ සුලියකට අහු වෙන්නෙත් නැත්තම්, අට අන්තිමේක මේ දැව කඳ ඇතුළත කුණු වෙලා ගඟ තුලදීම දිරායාමක් වෙන්නෙත් නැත්තම් මේක යන්නේ කොහාටද? මහ මුහුදට. එතකොට පින්නතුනි මේ දැව කඳ කරදරයක් නැතුව මේ ගංගානම් ගඟේ පාවීගෙන ගිහිල්ලා මුහුදට යන්නම් මේ අනතුරු වටෙන් පින්නතුනි බේරෙන්නට ඕනේ. දැන් මේ දැව කඳ මෙහා ගොඩට ගැහුවොත් ඒත් පින්නතුනි මුහුදට යන්නේ නැහැ. එහා ගොඩට ගැහුවොත් ඒත් පින්නතුනි මුහුදට යන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ බාධා මේ දැව කඳ මුහුදට යන්න ඇති වෙන මේ බාධාත් නොතිබුණොත් අනිවාර්යයෙන් මේ දැව කඳ යන්නේ මුහුදට. ඒ වගේ භාගතුන් වහන්සේ වදාලා යම් කෙනෙක් නිවනට යනු කැමති කෙනා මෙන්න මේ අනතුරු වටින් පින්නතුනි බේරෙන්නට ඕනේ. මේ දැව කඳ උපමා කරගෙන බුදුහාඳුරු මේක දේශනා කරා. හරිම ලස්සන දේශනාවක්.
දැන් පළවෙනි එක බුදුහාමුදුරුවෝ මතක් කළේ කින්නකෝ භන්තේ ඕරිමන්තිරං. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කිව්වනේ මේ දැව කඳ මෙතරට ගොඩ ගැහුවොත් මොහොතට යන්නේ කියලා. ස්වාමීනි මෙතර කියන්නේ මොකද්ද? භාග්‍යතුන් වහන්සේ වදාලා ඕරිමං තීරන්තිකෝ බික්ඛු චන්නේතං අජ්ජත්තිකානං ආයතනානං අදිවචනං. මහණේ මෙතර කියලා කියන්නේ ආධ්‍යාත්මික ආයතනයන්ට කියන නමක් කිව්වා. මොනවද? ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස. ඒ දෙවකඳ මෙතරට ගැහුවොත් යන්නේ නැහැ කිව්ව මොකද්ද? යම් කෙනෙක් ආධ්‍යාත්මික ආයතන හයට අහු වුණොත් පින්නතුනි මේ සසරින් ගොඩ යන්නට බෑ. යංකින්ච සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං. හේතුවකින් යමක් හටගත්තාද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි පින්නතුනි. අතීතයේ කියන එක නිරුද්ධ විලා ඉවරයි. වර්තමානයේ කියන එක වෙනස් වෙමින් පවතින දෙයක්. අනාගතය කියන්නේ තාම හටගත්තේ නැති දෙයක්. භාගතුන් වහන්සේ වදාළ මහණෙනි හොරු 6 දෙනෙක් කුටි 6ක් තියෙන නැත්තම් ගෙවල් 6ක් තියෙන හිස් ගමකට පින්නතුනි පිවිසෙනවා. ගිහිල්ලා ඒ හොරු ඒ ගමේ කිසිම කෙනෙක් පින්නතුනි දකින්නේ නැහැ. ඒ හොරු කල්පනා කරන මේ ගමේ සෑම දෙනා විපතකටපත් වූයේ කියලා දැනගෙන ඒ වගේ තමයි භික්ෂුවත් ආධ්‍යාත්මික ආයතන 6 ඇතුළට පිවිසලා සොයනකොට මගේ ආත්මය කියා හෝ ගත යුතු කිසිවක් පින්නතුනි දකින්නේ නැහැ. ඒක ලස්සන උපමාවක්. නැවත කියන්නම්. හොරු 6 දෙනෙක් පින්නතුනි ගමකට යනවා. ඒ ගමේ තියෙනව ගෙවල් 6ක්. ඒ ගෙවල් 6 කිසිම කෙනෙක් නැහැ. ඒ හොරු හිතනව දෙයනේ මේ ගමේ සෑම දෙනා විපතකටපත් වෙලා. ඒ නිසානේ ගෙවල් වල කවුරුත් නැත්තේ. ඒ වගේ තමයි භික්ෂුවත් ආධ්‍යාත්මික ආයතන 6 ඇතුළට පිවිසලා සොයනකොට මගේ කියලා මගේ ආත්මය කියා හෝ ගත යුතු කිසිවක් පින්නතුනේ දකින්නේ නැහැ. එහෙනම් මතක තියාගන්න ඇසකරනාසයේ දිව ශරීරය සහ මනස කියන ආධ්‍යාත්මික ආයතන 6ට අහු වුණොත් පින්නතුනි අපිට මේ සසරින් එතර වෙන්න බෑ. අර කොටේ පින්නතුනි මෙගඩොට ගැහුවොත් මොහොතට යන්නේ නැහැ. ආධ්‍යාත්මික ආයතන 6ට අහු වුණොත් නිවනට යන්න බෑ. ඒකයි භාගතුන් වහන්සේ වදාළේ. ඊට පස්සේ මතක් කරනවා මේ ආධ්‍යාත්මික ආයතන 6 කෙරෙහි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණයේ වශයෙන් බලලා විදර්ශනාවෙන් බලන තැනැත්තා පින්නතුනි මෙතරට කවදාවත් එන්නේ නැහැ. විදර්ශනා ප්‍රඥාවෙන් කියන්නේ මේ ඇස නිත්‍ය නැහැ. මේ ඇස පින්නතුනි අනිත්‍යයි. මේ ඇස හේතුන්ගෙන් හටගෙන තියෙන්නේ. හේතු අහෝසි වෙනකොට පින්නතුනි ඵලයත් අහෝසි වෙනවා. මේ හැමදාම එක විදිහට තියෙන්නේ නැහනේ. පින්නතුනි කාලයක් යනකොට මේක සුද වෙහෙනවා. ඊට පස්සේ තවත් කාලයකදී මේක නොපෙනී යනවා. අවුරුදු 40 45 වෙනකොට මේ නොපෙනී යන ස්වභාවයට පින්නතුනිපත් වෙනවා. ක්‍රමක්‍රමයෙන් ලං වෙනවා. මේ කියන්නේ ඇහැක් ලබාගත්තු නරකයි කියන එක නෙවෙයි පින්නතුනි. මේකේ අනිත්‍යතාවය කියන එක දකින්නට ඕනේ. එතකොට ඇහත් අනිත්‍යයි, ඇහැට දකින රූපයත් පින්නතුනි අනිත්‍යයි. රූපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන කෙනා මම මගේ කියලා ආත්මය නෙවෙයි ඇත්ත ඇති හැටියෙන් නුවණින් පින්නතුනි හු දකිනවා. මේ විදිහට දකින ආර්ය ශ්‍රාවකයා කරන්නේ මොකද්ද? පින්නතුනි මේ රූපේ කෙරෙහි කලකිරෙද සතුට වේද? කලකිරෙනවා. කලකිරුණාට පස්සේ පින්නතුනි ඇලෙන්නේ නැහැ.
නොඇලුනාට පස්සේ සසරින් මිදෙනවා. සසරින් මිදුණට පස්සේ මිදුණා කියන නුවණ පින්නතුණි ඇති වෙනවා. ජාතිය ඡය වෙනවා. ඒ වගේම බඹසර වාසය ඒ භික්ෂුව අවසන් කරනවා. රහත් බව පිණිස කල යුතු වෙනත් කාර්යයක් නැහැ කියලා පින්නතුණි ඒ භික්ෂුව එතන දැනගන්නවා. කීනා ජාති වුසිතං බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති අබ්බඤ්ඤාසී. ඒ කියන්නේ මේ රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන කෙනාට මම මගේ කියලා හැඟීමක් පින්නතුණි ඇති වේද? නෑ. ඔහු දන්නවා මම කියලාවත් මගේ කියලාවත් මගේ ආත්මය කියලාවත් මෙහි ගත යුතු කිසිවක් මට නෑ කියලා. සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා සම්බෝධ සූත්‍රය කියලා. බුදුහාඳුර වදාලා මහන්නේ බුදු නො බෝසත් කාලේ මට මේ වගේ සිතක් පහළ වුණා. මොකද්ද? ඇසෙහි ආස්වාදයේ කුමක්ද? ආදීනවේ මොකද්ද? නිස්සරණය මොකද්ද කියලා. බෝසත් කාලේ මට හිතක් පහළ වුණා මේ ඇසේ ආස්වාදයේ මොකද්ද? ආදීනවේ මොකද්ද? මේක නිස්සරණය මොකද්ද කියලා. එවෙන් මහණෙනි මේ ඇස නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවා නම් ඒක තමයි මේ ඇසේ ආස්වාදය. මේ ඇහැ නිසා යම් සුවයක් සොම්නසක් උපදිනවා ඒක තමයි මේ ඇසේ ආස්වාදය. මේ ඇස අනිත්‍ය වෙනවා නම් මේක දුක් වෙනවා නම් මේක වෙනස් වෙනවා නම් මේ තමයි පින්නතුණි ඇසේ මොකද්ද? ආදීනවය. මේ ඇසේ යම් චන්දරාගයක් දුරු කිරීමක් නැත්නම් ප්‍රහාණයක් තියෙනවා නම් මේ තමයි පින්නතුනි මේ ඇසේ නිස්සරණීය මිදීම කියලා කියන්නේ. ඒ කියන්නේ චන්දරාගයක් ඇලීමක් තෘෂ්ණාවක් තියෙනවා නම් අන්න ඒක පින්නතුනි ප්‍රහාණයටපත් වෙන එක තමයි නිස්සරණීය කියලා කියන්නේ. බාහිර ලෝකේ රූපත් එක්ක ගනුදෙනු කරනකොට පින්නතුනි පරිස්සමෙන් තමන්ට අයිති නැත්තම් මේක මට අයිති නෙවෙයි මේක ලෝකයට අයිති කියලා ඒක අයින් කරන්න එතකොට මිදෙන්න පුළුවන්. චිත්‍රපටියක් බැලුවත් අපි සෑහෙන කාලයක් ඕක මනසේ තියාගෙන මනසින් භුක්ති විඳ විඳ ඉන්න තාක් කල් පින්නතුනි කවදාවත් ඒක අතහැරෙන්නේ නැහැ. බුදුහාමුදුරු වදාළ මහණේ යම්තාක් මට මේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදයත් ආදීනවයත් ආස්වාදයේ වශයෙන්ුත් ආදීනවේ ආදීන වශයෙන්ුත් නිස්සරණේ මේ தত্ত্বය නොදකින්න තාක්කල් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ තුන් ලෝකෙ මම සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුද්ධත්වයේ ලබාගත්ත කියලා කවදාවත් මම ලෝකෙට ප්‍රකාශයක් කළ නැහැ කිව්වා. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ආයතන හයේ ආස්වාදයේ වශයෙන්ුත් ආදීනේ වශයෙන්ුත් නිස්සරණයේ වශයෙන්ුත් මේ தત્ත්වය නොදකින තාක්කල් මම ලෝකෙට කිව්වේ නැහැ බුදු වුණා කියලා. නේවතාවහම් භික්කවේ සදේවකේ ලෝකේ සබ්‍රක්මකේ බුදුහාමුදුරු වදාලේ මහන්නේ ආධ්‍යාත්මික ආයතනයන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය යම් දවසක අවබෝධ කළාද ආනිදාට තමයි මම ලෝකෙට කිව්වේ බුද්ධත්වයට පත් වුණා කියලා. ඒ කියන්නේ කෙටියෙන්ම කියනවා නම් සියලු කෙලෙස් ප්‍රහාණය වෙනතුරු නැත්තම් කියන්නේ මේ ඇස පාලනය කරගන්න තාක්කල් මම ලෝකෙට කිව්වේ නෑ බුදු වුණා කියලා. මේ කන පාලනය කරන තාක්කල් ලෝකෙට කිව්වේ නෑ බුදු වුණා කියලා. මේ දිව පාලනය කරගන්න තාක්කල් මම ලෝකෙට කිව්වේ නෑ බුදු වුණා කියලා. සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා පින්නතුනි අභිනන්ද සූත්‍රය කියලා. ඒදී බුදුහාඳුර වදාළ මහණෙනි යමෙක් මේ ඇස පිළිගන්නව නම් ඔහු පිළිගන්නේ දුකයි. දුක පිළිගන්න කෙනා කවදාවත් පින්නතුනි දුකින් මිදෙන්නේ නැහැ. බලන්න ඒක ලස්සන. යම් කෙනෙක් ඇස පිළිගන්නව නම් ඒ කියන්නේ දුක පිළිගන්නවා කියන එක. දුක පිළිගන්න කෙනා නැත්නම් දුකට සතුටු වෙන කෙනා කවදාවත් පින්නතුනි දුකින් මිදෙන්නේ නැහැ. මේ ඇස අපි පිළිගත්තා. පිළිගත්තේ ඵලයක් ඇටියට පින්නතුනි දැන් නිකන් නෙවෙයි අතීත හේතුවක් මේකට තිබෙනවා.
එහෙනම් අතීත හේතුවක ඵලයක් නෙවෙයිද මේ ඇස කියන්නේ? අතීත හේතුවක ඵලයක්. සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙන උප්පාද සූත්‍රය කියලා. බුදුහාඳුර වදාළ මහණෙනි මේ ඇසේ යම්කිසි ඉපදීමක්, ඒ වගේම පැවැත්මක්, නිපදවීමක්, පහළවීමක් තියෙනවා නම් මේ තමයි දුකේ ඉපදීම කියලා කියන්නේ. ඇහැ ඉපදුනා කියලා කියන්නේ දුකක් ඉපදුනා කියන එක. රෝගයන්ගේ පැවැත්ම කියලා කියනවා. ජරා මරණයන්ගේ පහළවීම කියනවා. ඇසක් පහළ වුණා කියලා කියන්නේ, ඇසක් ඉපදුනා කියලා කියන්නේ දුකෙහි ඉපදීමයි, රෝගයන්ගේ පැවැත්මයි, ජරා මරණ වල පින්නතුනි පහළවීමයි. මේ ඇසින් රූප දැකලා ගොඩාක් දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන්. හැබැයි නිෂ්පාදනය කරන්න අර කොටේ පින්නතුනි මෙතරට ගැහුවොත් නැත්නම් මෙහා ගොඩට ආවොත් මහ මෝදට යන්නේ ආධ්‍යාත්මික ආයතන හයට අහු වුණොත් පින්නතුනි අපිට මේ සසරින් ගොඩ යන්න බෑ. ලස්සනයි බුදුහාරගේ දේශනාව. පින්වත්නි ඊට පස්සේ බුදුහාමුදුරු වදාලා මේ ලස්සන සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේම කීර රුක්කෝපම සූත්‍රය කියලා. කීර රුක්කෝපම ඒ කියන්නේ මහණෙනි යම් කෙනෙකුට මද වූ රූපයක් ඇසට පැමිණියට පස්සේ ඔහුගේ සිත හාත්පසින්ම වැඩගිරිතර මහත් වූ රූප ගැන කවර කතාවද කියලා අහනවා. ඒ කියන්නේ යම් මද වූ රූපයක් යම් කෙනෙක් දැක්කොත් ඒ පුජ්‍යලගේ සිත හාත්පසින්ම ඒකට පින්නතුණු යහු වෙනවා. ඊට වඩා මහත් වූ රූප ගැන කවර කතාවද කියලා අහනවා. ඒ කවර හේඳ ඔහුට යම් රාගයක් තියෙනම නම් ඒ රාගයේ පින්නතුණු ප්‍රහීන භාවයට පත් නොවෙච්ච නිසායි පින්නතුණු රාගය නැවත නැවත උපදින්නේ. අපි බොහෝ වෙලාවට බොහෝ සාමින් වහන්සේලා මේ උපමාව පාවිච්චි කරනවා. මොකද්ද? කිරි තියෙන ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවොත් පින්නතුණු කිරියනවාමයි. රාගයේ තියෙන සිතකට ලස්සන රූපයක් දකින්න ලැබුණොත් රාගය උපදිනවාමයි. වේලිච්ච ගහකට, කිරි නැති ගහකට පීපාරක් පොළු පාරක් ගැහුවට කවදාවත් කිරියෙන්නේ නැහැ. රාගයේ නැති සිතකට මේ ලෝකේ මොනතරම් ලස්සන රූප දකින්න ලැබුණත් පින්නතුණි රාගයක් නම් උපදින්නේ නැහැ. භාගතුන් වහන්සේ වදාලා කොට්ටිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කොට්ටිත සූත්‍රයේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් කොට්ටිත ස්වාමින් වහන්සේ බරණැස් නුවර ඍෂිපතනාරාමේ වැඩ ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ අමතලා අහනවා "එවත්නි සාරිපුත්‍රයනි කුමක්ද ඇස රූපයට සංයෝජනයිද? රූපය ඇසට සංයෝජනයිද?" උන්වහන්සේ කියනවා "එවත්නි ඇස රූපයට සංයෝජනත් නැහැ, රූපය ඇසට සංයෝජනත් නැහැ. මේ දෙක නිසා, ඒ කියන්නේ ඇසත් රූපයත් නිසා යම්කිසි චන්දරාගයක් උපදිනවා නම් ඒක තමයි සංයෝජනය කියන්නේ." උපමාකුත් දේශනා කරනවා. පින්නතුට මතකයි ඒක. මොකද්ද? පින්නතුනි කළු ගොනෙක් ඉන්නවා. සුදු ගොනෙක් ඉන්නවා. කළු ගොනා සුදු ගොනාට සංයෝජනයිද? නැහැ. සුදු ගොනා කළු ගොනාට සංයෝජනයිද? නැහැ. එහෙනම් කළු ගොනයි සුදු ගොනයි දෙන්න යම්කිසි වෙලාවක කඹයක් අරගෙන පින්නතුනි බඳිනවා. දැන් සංයෝජනයිද? දැන් සංයෝජනයි. දැන් අපි මෙහෙම කළොත් කළු ගුණාගේ සුදු ගුණාගේ කඹේ යම්කිසි මිනිස්සෙක් පිහියක් අරගෙන පින්නතුනි කපනවා. දැන් සංයෝජනයිද? නෑ. ඇයි? දැන් කළු ගුණා යන්නේ උට ඕන පැත්තේ, සුදු ගුණා යන්නේ උට ඕන පැත්තේ. එහෙනම් ඇසත් රූපයත් දෙක එකට බැඳොත් තමයි පින්නතුනි සංයෝජනයක් ඇති වෙන්නේ. ඒ නිසා ඇස රූපයට සංයෝජන නෑ. රූපය ඇසට සංයෝජනත් නැහැ. හැබැයි ඇසත් රූපය දෙකට බැඳොත් එදාට සංයෝජනයි. අර කළු ගොනයි සුදු ගොනයි දෙන්න එකට බැඳොත් සංයෝජනයක් තියෙනවනේ. දැන් සිද්ධ කළේ මොකද්ද? මේ කළු ගොනාගේ සුදු ගොනාගේ කඹේ පින්නතුනි පීයක් අරගෙන කැපුවා. දැන් කළු ගොනා පැත්තක සුදු ගොනා පැත්තක දැන් කරන්න ඕනේ මොකද්ද? ඇසත් රූපයත් අතර තියෙන තෘෂ්ණා බන්ධනය නැමැති කඹය තීක්ෂණ ප්‍රඥාවෙන් පින්නතුනි කපන්න ඕනේ. ඒ තීක්ෂණ ප්‍රඥාවෙන් කපනකොට
ඇස අන්ධ වෙන්නෙත් නැහැ. තීක්ෂණ ප්‍රඥාවෙන් කපනකොට පින්නතුනි දකින රූපේට හානියක් වෙන්නෙත් නැහැ. එහෙනම් ලෝකේ ලස්සන දේවල් නැති කරන්න අපිට බෑ. අපිට තියෙන්නේ ඒ දකින ක්‍රමයේ පින්නතුනි වෙනස් කරන්නටයි. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාලා දෙවෙනි කාරණාව කිං පාරිමන්තිරං. භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කිව්වනේ මේ දැව කඳ එතරට ගැහුවොත් ඒ කියන්නේ යහගොඩට ගැහුවොත් මුහුදට යන්නේ නැහැ කිව්වා. ස්වාමීනි එගොඩ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ වදාලා පාරිමං තීරන්තිකෝ භික්ඛු චන්නේතං බාහිරානං ආයතනානං අදි වචනං. මහන්නේ බාහිර ආයතනයන්ට කියන නමක් කිව්වා එගොඩ ගහනවා කියලා කියන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන මේවා. ඇහැ ගැටෙන්නේ ඇහැට ගැටෙන රූපත් එක්ක, කන ගැටෙන්නේ පින්නතුනි ශබ්දත් එක්ක මේ ආදී වශයෙන්. එහෙනම් ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ මේ දව කඳ පින්නතුනි මෙගරට ගැහුවොත් මහ මෝදට යන්නේ. බාහිර ආයතන 6 කියලා කියන්නේ ඒ දව කඳ පින්නතුනි එගරට ගැහුවොත් ඒත් මොහොතට යන්නේ නැහැ. පින්නතුන් දන්නවා ඇසේවත් රූපේවත් නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක දැක්කට පස්සේ මේ සිත යම් කිසි දෙයක් තීරණය කරනවද අන්න එතන තමයි පින්නතුනි තීරණාත්මක මොහොත. ඇයි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජ චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසක් තිබුණ රූප තිබුණ කියලා දකින්න බෑ මොකද චක්කු විඥානය කියන කෙනෙක් නැත්තම්. ඊට පස්සේ භාගතුන් වහන්සේ වදාළ තුන්වෙනි කාරණාව කෝ මජ්ජේ සංසාදෝ. ඒ කියන්නේ මේ භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමිනී භාගතුන් වහන්සේ මේ දවකඳ ඔබ වහන්සේ කිව්වා මැද කිඳා බහිනවා කියලා. මැද කිඳා බැස්සොත් මොහොතට යන්නේ නැහැ. බුදුහාන්නේ මැද කිඳා බැහිම කියලා කියන්නේ මොකද්ද? භාගතුන් වහන්සේ වදාලා මජ්ජේ සංසාදේතිකෝ බික්කු නන්දිරාගස්සේතං අදි වචනං. මහණෙනි මැද කිඳීම කියලා කියන්නේ නන්දි රාගයට කියන නමක් කිව්වා. නන්දි රාගය කියන්නේ ඒ තැන්නේ පින්නතුනි තෘෂ්ණාවෙන් ඇලීම. පින්නතුන් දන්නවා ජලපහරේ ගහගෙන යන්න මේ දැවකඳ මැද කිඳා බහැලා පතුලට පැමිණියට පස්සේ මේ දැවකඳ සිද්ධ වෙන එකම දේ තමයි මොකද්ද? සියුම් වැලි තලාවෙන් පින්නතුනි වැහිර යනවා. වැල් ඇවිල්ලා මේ දැවකඳ පින්නතුනි වැහිලා යනවා. ඒක නැවත උඩමතු වීමට ඒ දැවකඳ නොහැකි වන්නේද? ඒ වගේ තමයි නන්දි රාගයේ හෙවත් රාගික තෘෂ්ණාවෙන් බැඳුණු පුජ්‍යලයා සතර අපායට වැටුනොත් මහත් වූ දුකින් පින්නතුනි පෙළෙනවා. ඔහුට තවත් වර්ෂ 100,000 ගණනකින් හිස එසවීමට නොහැකි වෙනවා. දැවකඳ පින්නතුනි උඩට මතු නොවෙනවා කියලා කිය බුදුහාරු නිසා තමයි. මේ දැවකඳ මැද කිදා බැස්සට පස්සේ පින්නතුන් දන්නවනේ වැලි වලින් සම්පූර්ණයෙන් දැවකඳ වැහෙනවා. එතකොට උඩට එන්න බෑ. උඩට ගන්න බෑ. උඩට එන්නෙත් නෑ. ඒ වගේ තමයි නන්දි රාගයේවත් රාගික තෘෂ්ණාවේ පින්නතුනි බැඳුණු පුජ්‍යලයා සතර අපායට වැටුනොත් මහත් වූ දුකින් පෙළෙනවා. අර දැවකඳ වර්ෂ 100 ගානකින් පින්නතුනි උඩට මතු නොවෙනවා වගේ තමයි බුදුහාමුදුරුවෝ වදාලා ඒ මිනිස්සයාටත් සතර අපායට වැටුනොත් හිස ඔසවන්න බෑ. ඒක ලස්සන දේශනාවක් පින්නතුනි. මජ්ක්‍ධිම නිකායේ වම්මික කියලා සූත්‍රයක් තියෙනවා. ඒදී බුදුහාමුදුරුවෝ වදාලා නන්දි රාගයේ මස් වැදල්ලකට උපමා කළා. මස් කැබැල්ල ගත් කපුටා දැන් අපි හිතමුකෝ පින්නතුනි මස් කැලක් අරගෙන අපි තැනකට විසි කරනවා. ඒ විසි කළාට පස්සේ කපුට පින්නතුනි එතෙන්ට යනවා. කපුට මහා ගොඩක් ඊට පස්සේ උතෙන්ට එනවා. ඒ මස් කැල්ල මරගෙන අපි තව තැනකට විසි කළොත් ඒ කපුට ටික එතෙන්ටත් යනවා. ඒ මස් කැල්ල අපි අරගෙන තව තැනකට විසි කළොත් ඒ කපුට ටික එතෙන්ටත් යනවා. ඒ වගේ තමයි භාගතුන් වහන්සේ වදාලා
පළවෙනි කාමය හොඳ නෑ කියලා දෙවෙනි කාමයකට ගියත් පින්නතුනි ඒ තියෙන්නේ ඒ දුකමයි. දෙවෙනි කාමයේ හොඳ නෑ කියලා තුන්වෙනි කාමයට ගියත් ඒ තියෙන්නේ පින්නතුනි දුකමයි. අර කපුටා ඌ හිතනවා පළවෙනි මස් කෑල්ලට වඩා මේ දෙවෙනි මස් කෑල්ල රසයි කියලා. නෑ ඌ දන්නේ පළවෙනි මස් කෑල්ලමයි කියලා. දෙවෙනි මස් කෑල්ලට ගෙනත් විශ්ස කළොත් පවතනකට පින්නතුනි ඒච්චන්නේ කපුටමයි. ඒක තමයි නන්දි රාගය කියන්නේ ඒ තැන්නේ තෘෂ්ණාවෙන් පින්නතුනි ඇලෙනවා. ඒක තමයි මැද කිඳා බැහිම කියලා කියන්නේ. සංයුත්ත නිකායේ තුන්වෙනි කොටේ සූත්‍රයක් තියෙනවා නන්දික්ඛය සූත්‍රය කියලා. බුදුහාඳුර වදාලා මානි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මෙය අනිත්‍ය වශයෙන් යම් කෙනෙක් දකිනවද ඒ ඔහුගේ සම්මාදිට්ඨියයි කිව්වා. නන්දි රාගෙන් සිත මිදුනේ මනාව මිදුනා කියලා පින්නතුනේ ඇත්ත හොඳින් දැනගන්නවා අවබෝධ කරගන්නවා. කුද්දනිකාය සූත්‍රයක් තියෙනවා පඨම රාග සූත්‍රය කියලා. ඒදී බුදුහාඳුර වදාලා මහණේ යම් කිසිවෙකු රාගය ප්‍රහීන නොවේද ඔහුට මාර්යා විසින් කැමති දෙයක් පින්නතුනි කරන්න පුළුවන්. කැමති දෙයක් කැමති පරිද්දෙන් කරන්න පුළුවන්. යම් කෙනෙක්ගේ රාගය කියන එක ප්‍රහාණයටපත් නොවුනාද මාර්යා විසින් කැමති දෙයක් ඒ පුජ්‍යලට කරන්න පුළුවන්. රාගයේ තියෙන තාක්කල් මාර්යාට වාසි අපිට වාසි. අංගුත්තර නිකායේ 2 සූත්‍රයක් තියෙන රාග විනය සූත්‍රය කියලා. බුදුහාඳුර වදාළ මහණෙනි මේ ලෝකයේ ඇතම් කෙනෙක් තමා රාගය දුරු කරන්නට පිළිපදිනව නම් අනුන්ගේ රාගය දුරු කරන්නට කටයුතු නොකරයි නම් තමා රාගය දුරු කරන්නට පිළිපදී නම් අනුන්ගේ රාගය දුරු කරන්නට කටයුතු නොකරයි නම් සමහරව ඉන්නවා පින්නතුනි ඇඳුමක් ඇඳත් අනුන්ට රාගය උපදින විදියට ඉපදෙන විදියටම ඇඳුමක් උනක් අඳින්න. එහෙම හොඳ නැහැ. ඇඳුමක් අනුන්ගේ රාගයක් උපදවන්න ඉපැද්දෙන විදියට පින්නතුණි අදිනව නම් ඒව හොඳ නැහැ. දම්පදේ සුඛ වග්ගේ බුදුහාරු ගාථාවක් දේශනා කළානේ. නත්ති රාග සමෝ වග්ගේ නත්ති දෝෂ සමෝ කලී නත්ති කන්දා සමා දුක්ඛා නත්ති සම්ති පරංසුඛං. රාගය හා සමාන ගින්නක් මේ ලෝකේ නැහැ. ද්වේෂය හා සමාන අපරාධයකුත් මේ ලෝකේ නැහැ. පංචස්කන්ධය හා සමාන දුකකුත් මේ ලෝකේ නැහැ. නිර්වාණයට වැඩිතරම් සැපයකුත් පින්නතුනි මේ ලෝකේ නැහැ. ඒක ලස්සන ගාථාවක් ලස්සන තේරුමක් තියෙන. ඒ වගේම බුදුහාරු වදාළ ධම්මපදයේ තෘෂ්ණා වග්ගේ යේ රාග රත්තානු පතන්ති සෝතං සයං කතං මක්කටකෝ වජාලං ඒ තම්පි චෙත්වාන වජන්ති දීරා අනපෙක්කිනෝ සබ්බ දුක්ඛං පහය. ඒ කියන්නේ පින්වත්නි තමා විසින් හදාගන්න දැලේ මකුලුව පින්නතුනි අහු වෙනවා. මකුලුව දැල් හදලා මේ දැලේමනි පින්නතුනි ඉන්නේ. ඒ වගේ රාගෙන් රත් වුණු යම් කෙනෙක් තමාම උපදවාගත්තු තෘෂ්ණා නැමැති සැඩපහරේ අනිවාර්යෙන් පින්නතුනි වැටෙනවා. කම්සප ගැන බලාපොරොත්තුවක් නැති පඬිතයා ඒ තෘෂ්ණා බන්ධනය කපලා දාලා සියලුම දුක් දුරු කරලා නිර්වාණයට පින්නතුනි යනවා. පින්නතුන් දන්නව මකුලුවා තමන් ඇදගත් නූලේ මැද අපි කියන්නේ නැබ මඩලේ සිටිනකොට කෙලවර පින්නතුනි බැරි වෙලාවත් පළගැටියෙක් කරේ. ඒ කියන්නේ මකුළු දැලේ කෙලවරේ. දැන් මකුළුව මැදනේ ඉන්නේ මකුළු දැලේ. මකුළු දැලේ කොතනක හෝ කෙලවරක මැස්සෙක් හරි වේවා පළගැටියෙක් හෝ වේවා දැකලා දැක්කට පස්සේ මකුළුව කරන්නේ මොකද්ද? එතෙන්ට දුවලා ගිහිල්ලා ඉක්මනටම පින්නතුනි උගේ ලේ ටික උරාගෙන බොනවා. ඒ ලේ බීලා මකුළුව කරන්නේ මොකද්ද? නැවත එනව පින්නතුනි දැලමැදට. දැලමැදට ඇවිල්ලා ඌ ඉන්න හොඳට. ඒ වගේ රාගෙන් රත් වූ සත්වයා තමන් උපදවාගත්තු ඒ තෘෂ්ණාව ඉක්මවා යන්නට පින්නතුනි කවදාවත් පොහසත් වෙන්නේ අපොහසත් වෙනවා. මේ කියන එක පින්නතුන තේරුණා. මකුළුවා
දැල මැද ඉඳ හිටියට මොකද දැල ආග කෙලවර කොතනක හෝ මැස්සෙක් හරි ඒ වගේම පළගැටියෙක් හරි වැහුවොත් ඌ ඉක්මනට එතන දුවලා ගිහිල්ලා ඒ පළගැටියගේ ලීටි කුරාගෙන බීලා ආයි පින්නතුනේ දැල මැදට වෙලා මකුලුව ඉන්නවා. ඒ වගේ බුදුහාමුදුරුවෝ වදාලා රාගෙන් රත්තුණු මිනිස්සු තමන් උපදවාගත්තු ඒ තෘෂ්ණාව ඉක්මවන්නට පින්නතුනේ අපොහසත් වෙනවා. සංයුත්ත නිකායේ පළවෙනි කොටසේ දේවතා සංයුත්තේ බුදුහාමුදුරුවෝ සූත්‍රයක් වදාලා ඕගතරණ කියලා. දේවතාවෙක් ඇවිල්ලා අහනම බුදුහාමුදුරන්ගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඕගේ තරණය කරන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුහාමුදුරුවෝ වදාලා මම නොපිහිටිමින්ද වෑයම් නොකරමින්ද ඕගේ තරණය කළා කිව්වා. ඒ කියන්නේ කෙලෙස් වශයෙන් දේවතාවෙනි පිහිටා සිටනකොට සංසීධිත කෙනෙකුට ගිලෙනවා. කෙලෙස් වශයෙන් පිහිටා ඉන්නකොට ආප් ගිලෙනවා. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ඉන්නකොට පින්නතුන මේ ගිලෙනවා. උච්චේ දෘෂ්ටියේ පිහිටා උත්සාහ කරනකොට වෙන්නේ මොකද්ද? උඩමතු වෙනවා. ඒ කියන්නේ කාමසුකල්ලිකාන යෝගේ පිහිටා සින්නකොට පින්නතුනි ගිලෙනවා. ආයි මේකටම වැටෙනවනේ. අත්තගලමතාන යෝගේ. ඒ කියන්නේ ශරීරයට දැඩි දුක් දීන් වශයෙන් උත්සාහ කරනකොට වෙන්නේ මොකද්ද? ආයි පින්නතුනි උඩට මතු වෙනවා. ඒක ලස්සන පුදුම ලස්සන දහමක් පින්නතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. නැවත කියන්නම් දේවතාව ඇහුවේ බුදුහානේ ඔබ වහන්සේ ඕගය. ඒ කියන්නේ මේ සැඩපහර තරණය කළේ කොහොමද කියලා ඇහුවා. බුදුහාරු කිව්වේ නොපිහිටිමින්ද වෑයම් නොකරමින්ද ඕගේ තරණය කළා කිව්වා. එහෙනම් බුදුහාමුදුරුවෝ වදාලේ කාම සුකල්ලිකාන යෝගේ පිහිටා සිටනකොට ගිලෙනවා. අත්තකිලමතාන යෝගේ කියන්නේ ශරීර දැඩි දුක් දීන් වශයෙන් උත්සාහ කරනකොට වෙන්නේ මොකද? උඩට මතු වෙනවා. දේවතාව කියනවා චිරස්සංවත පස්සාමි බ්‍රාහ්මණං පරිනිබ්බුතං අප්පතිට්ඨං අනායූහං තින්නං ලෝකේ විසත්තිකං. මේ දේවතාව නිකන් කෙනෙක් නෙවෙයි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ පින්නිවන පෑවට පස්සේ වෙනත් බුදුවරයෙක් පින්නතුනි කවදාවත් දැකලා නැහැ. ඉතින් බුදුහාරන් ගැහුවේ මේ ඕගේ තරණය කළේ කොහොමද කියලා. දේවතාවන් දෙමට කියනවා නොපිහිටිමින්ද වෑයම් නොකරමින්ද ඕගේ තරණය කරපු ශාස්ත්‍රවරයෙක් මම මගේ ජීවිතේට දැක්කමයි කිව්වා. මිනිසා පින්නතුනි මේ කිව්වේ මේ කොටේ නැත්තම් මේ දැව කඳ මැද කිඳා බැස්සොත් පින්නතුනි ඒත් මුහුදට යන්නේ නැහැ. මැද කිඳා බැහිම නම් මොකද්ද? නන්දිරාගස්සේ තං අදවචන නන්දිරාගයට කියන එක නමක්. හතනික අහනවා බිස්සුන් වහන්සලා කෝ තලේ උස්සාදෝ බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ කිව්වනේ මේ දැව කඳ ගොඩට ගැහුවොත් මුහුදට යන්නේ නැහැ කියලා. බුදුහානේ ගොඩට ගහනවා කියන්නේ මොකද්ද? එගොඩ මෙගොඩ කියන්නේ වෙන එකක්. එගොඩ මෙගොඩ මේක එගොඩනොත් මෙගොඩනොත් පින්නතුනේ කියන්නේ ගොඩටම ගහනවා. බුදුහාමුදුරුවෝ වදාලා තලේ උස්සාදෝතිකෝ භික්ඛු අස්මිමානස්සේ තං අදි වචනං යම්සේ බිම කියන්නේ ගොඩට ගැහුවට පස්සේ පින්නතුනි මේ දැව කඳ පින්නතුන් දන්නවා ටිකෙන් ටික පින්නතුනි ගන්ධියෙන් වරින් වර ඇවිල්ලා මේ කොටේ වදින. ඒ කියන්නේ රැල්ල ගහනවනේ. රැල්ල ගහන වාරයක් පාසා මේ කොටේට මේ රැල්ල වදිනවා. ඒ වගේ උඩින් වැස්සෙන් තෙමෙනවා. ක්‍රමයෙන් පින්නතුනි වෙන්නේ මොකද? මේක දියසෙවල් බැඳෙනවා. ඒ දියසෙවල් බැඳුනට පස්සේ මේක ගලක්ද කණුවක්ද කොටයක්ද මොකක්ද කියලා පින්නතුන් හොයන්න බෑනේ. මේ වගේ තමයි මමත්වයෙන් නැගී සිටි පුජ්‍යලයා. දැන් පාංශකූලක දැන් අපි හිතමුකෝ මෙහෙම. ඒ කියන්නේ මේ කොටේ පින්නතුනේ දියසෙවල් බැඳුනට පස්සේ ගලක්ද කණුවක්ද මොකක්ද කියලා හොයන්න බෑ. ඒ වගේ තමයි මානෙ තියෙන කෙනත් මේ ලෝ කවුද කියලා හොයන්න බෑ. දැන් අපි එක පැත්තකින් ගත්තොත් දැන් මිනිස්සු ඇවිල්ලා ඒ භික්ෂුන් වහන්සේ නමක් ගන්න ඔබ වහන්සේ පාංශකූල චීවර විතරද පොරවන්නේ. ඔව් මම පාංශකූල චීවර විතරයි පොරවන්නේ. ඒ භික්ෂුවගෙන්ම තවත් කෙනෙක් ඇවිල්ලා අහනවා ඔබ වහන්සේ පින්ඩපාතෙන් ජීවත් වෙන්නේ. ඔව් මම පින්ඩපාතෙන් විතරයි ජීවත් වෙන්නේ. ඉතින් මිනිස්සු කොහොමද දැනගන්නේ මේ පින්ඩපාතික භික්ෂුවක්ද පාංශකූල චීවර පොරවන භික්ෂුවක්ද කියලා? ඒ භික්ෂුව මේ අදාළ වෙලාවට පින්නතුණි අදාළ කෙනාට ඒ ගැළපෙන විදිහට කියනවා. කුමක් නිසාද? මානෙ නිසා.
පාංශකූල චීවර පුරවන නම් කියනවනේ පාංශකූල චීවර පුරවනවා කියලා. දැන් තවත් කෙනෙක් ඇහුවට පස්සේ පින්ඩපාතෙන් ජීවත් වෙනවද කියලා ਉਹ පින්ඩපාතෙන් ජීවත් වෙනවා කියනවා. ඉතින් මිනිස්සු කොහොමද දැනගන්නේ මේ කවුද කියලා? අන්න බලන්නකෝ ඒ මානෙ නිසානේ පින්නතුනේ ඒ මානෙ තියෙන තාක්කල් ඒ ලෝකෙ මිනිස්සුන්ට කෙනෙක් අඳුන ගන්න බෑ. අර කොටේ පින්නතුනේ ගොරට ගැහුවට පස්සේ දියසෙල මැදුනහම ඒ ගලද්ද කණුවද්ද කොටයක්ද කියලා මොකද්ද හොයාගන්න බෑනේ. මේ ආකාරයෙන් නොසුදුසු දිවියක් ගෙවනකොට නොඑක් වැරදි වලින් වෙලී ගිහිල්ලා මොහුගේ මේ අභ්‍යන්තරය කිසිම සීලයක් තිබේද නොතිබේද කියලා පින්නතුනි කියවුතු බවට පත් වෙන්නේ නැහැ කියන්න බෑ. බුදුහාමුදුරු වදාළ කුද්දක නිකායේ සූත්‍රයක් තියෙනවා මාන සූත්‍රය කියලා. බුදුහාමුදුරු වදාළ එහිදී කියනවා එකම සංක්ලේශ ධර්මයක් පහ කරන්න කිව්වා. මම නුඹලාට අනාගාමී භාවයේ පිණිස අප වෙනවා. එකම ක්ලේශ ධර්මයක් අයින් කරන්න මොකද්ද? අනාගාමී භව පිණිස අප වෙනවා. මොකද්ද? මානෙ දුරු කරන්න කිව්වා. ඒකට රහත් වෙනකන් මානෙ තියෙනවා. මානෙ දුරු කළාහු නැවත මේ ලෝකයට කවදාවත් පින්නතුනි පෙරලාගෙන ඉන්නේ නැහැ. යේන මානේන මත්තා යේ සත්තා ගච්ඡanti දුග්ගතින් තං මානං සම්මදඤ්ඤාය පජහන්ති විපස්සිනෝ පහායන පුනායන්ති ඉමං ලෝකං කුදාචනං. භාගතුන් වහන්සේ වදාලේ යම් මානයකින් මත් වෙච්ච සත්වයෝ දුගතියට යනවද විදර්ශනා ඥාණයෙන් බලන්නාහු ඒ මාර්ගය සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා සහ මුලින්ම පහ කරනවා. මානෙ පහ කළ නැත්තම් මානෙ දුරු කළ කෙනා කිසි කාලයකත් පින්නතුනි මේ ලෝකෙට ආයෙන්නේ නැහැ. බුදුහාඳුරෝ මානෙ දුරු වීම සඳහා ගාථා සුත්ත නිපාතේ විජේ සූත්‍රයේ දේශනා කරනවා දීපාද කෝයන් අසුචි දුග්ගන්ධෝ පරිහීරති නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ තතෝ ඒතා දිසේන කායේන යෝ මඤ්ඤේ උන්නමේතවේ පරං වා අවජානේය කිමඤ්ඤත්‍ර දස්සනං. ඒ කියන්නේ පා දෙකක් ඇත්තා වූ දුගඳ වූ මේ කුණු කය දුගඳ දුරු වීම පිණිස සුවඳ සුණු ඒ කියන්නේ සුවඳ වෙලවුන් ආදීන් සරසලා පරිහරණය කරනවා. ඒ වුණාට කෙස්ලොම් ආදී නානාවිධ කුණපයන්ගෙන් පිරීලා මේ ශරීරයේ ඒ තනින් පින්නතුනි අපවිත්‍ර දෑ වගුරු වෙනවා. යමෙක් එබඳු කයකින් උඩුගු වෙන්න හිතනවා නම් මේ කිව්වේ පිරිසිදු වෙන්න එපා කියන එකවත් එහෙම එකක් නෙවෙයි පින්නතුනි. නානාවිධ කුණපයන්ගෙන් පිරළු මේ තනින් තන අපවිත්‍ර වෙලා පින්නතුනි දුගදහමන එහෙම නැත්නම් අපවිත්‍ර දෑ වගුරුවනවා. යමෙක් එබඳු කයකින් උඩුගු වෙන්න හිතනව නම් අනුන් පහත් කළා හෝ හිතනව නම් ඒ වෙන මොකක්වත් නෙවෙයි පින්නතුනි මේකේ ඇත්ත ඇති හැටි නොදකීමයි කිව්වා. මානෝ මක්කෝ හිතෝ මානේ තියෙන්නෙත් මව්කම තියෙන්නෙත් මේ කුණු කොට තුලමනේ පින්නතුනි. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා අහනවා පස්වෙනි කාරණා කෝ මනුස්සග්ගහ බුදුහානේ ඔබ වහන්සේ කියන්නේ මිනිහෙක් ගත්තොත් මේ කොටේ මහ මොහොතට යන්නේ කියලා. බුදුහාඳුරු වදාලා ඉද බික්කු ගිහි සංසට්ඨෝ විහෙරති සහ නන්දී සහ සෝකී සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ uppannේසු කිච්චකරණීයේසු අත්තන වෝයෝගං අපජ්ජති. මිනිසුන්ගේ ගැනීම කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ භික්ෂුවක් නම් පින්නතුනි අපි හිතනවා කල්පනා කරනවා ඒ දායකයාගේ දෙයට මම යන්න ඕනේ. මම නොගියොත් හොඳ නෑ. මම නොගියොත් ඒත නැත තරහ වෙයි. මේක මේ උදාහරණයක් ඇටියට. එතකොට ඒ භික්ෂුව බුදුහාරු දේශනා කරනවා මේ සුඛිතේ සුඛිතෝ දායකයා සතුටු වෙනකොට භික්ෂුවත් පින්නතු සතුටු වෙනවා. දුක්ඛිතේස් දුක්ඛිතෝ දායකයා දුක් වෙනකොට පින්නතුනි භික්ෂුවත් දුක් වෙනවා. uppannේසු කිච්චකරණීයේසු අත්තනා වෝයෝගං අපජ්ජති. උපන් යම්කිසි ගිහියයි කටයුත්තක් තියෙනවා එකට මම යන්න ඕන කියලා භික්ෂුව කල්පනා කරනවා. අන්න එතකොට manussක් ගාව පින්නතුනි මිනිසුන්ට අහු වෙනවා. කවුද? භික්ෂුව. ඒ මිනිසුන්ට අහු වුණාට පස්සේ භික්ෂුවට තමන්ගේ ඒ ගමන පින්නතුනි යන්න පුළුවන් කමක් නැති වෙනවා. බුදුහාමුදුරු වදාලා
කුලූප ගමන කියලා සූත්‍රයක් තියෙන අංගුත්තර නිකායේ එදි වදාලා අංග 9කින් යුක්ත වන කුලයට නැත්නම් ගෙදරකට නොගියේ නම් යෑමට නොසුදුසුයි කිව්වා. ගියා නම් වැඳ හිඳ ගැනීමට නොසුදුසුයි කිව්වා. පැවිද්දේ ගිය කල්ලි ආසනයක් දෙන්නේ නැත්තම් කැමැත්තෙන් හිඳීමට පින්නතුණි ආසනයක් දෙන්නේ නැත්තම් ඒ වගේම තියෙන දේ හංගනවනම් බොහෝ දේ තියෙද්දී බල්ලෙකුට කපටෙකුට දෙන්නාක් මෙන් පින්නතුණි සල්ප වශයෙන් දෙනවනම් ප්‍රණීත දේ තිබියදී රූක්ෂ දෙයක් පාවිච්චි කරන්න බැරි දෙයක් පින්නතුණි දෙනවනම් දෙන දේ නොමනා ලෙස පිළිවෙලක් නැතුව අනාදරයෙන් අගෞරවයෙන් දෙනවනම් ධර්මයේ මනා ලෙස පින්නතුණි යහන් නැත්තම් ධර්මයේ දේශනා කරනකොට සතුටු වෙන්නෙත් නැත්තම් ඒ වගේම කැමැත්තෙන් වදින්නෙත් නැත්තම් බුදුහාරු දේශනා කළ මේ අංග 9කින් යුක්ත වන කුලයට නොගියොත් හොඳයි නොගියේ නම් යෑමට නොසුදුසුයි කිව්වා. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ වදාලා හයවෙනි මේ කාරණා භික්ෂුන් වහන්සේලා අහනවා කතමෝච භික්කවේ කතමෝච භික්ඛු අමනුස්සග්ගා බුදුහන්නේ ඔබ වහන්සේ කියවනේ මේ කොටේ අමනුෂ්‍යයෙක් ගත්තොත් යන්නේ කියලා. මොකද බුදුහන්නේ අමනුෂ්‍යයෙක් ගන්නවා කියන්නේ? ඉද භික්ඛු වේකච්චෝ අඤ්‍යතරං දේවනිකායන් පනිදාය බ්‍රහ්මචරියං චරති ඉමිනාහං සීලේනවා වතේනවා තපේනවා බ්‍රහ්මචරියේනවා දේවෝවා භවිස්සාමි දේවඤ්ඤතරෝ වාති අයං මුච්චති බික්කෝ මනුස්සංගා. ඒ කියන්නේ මහණනි මේ ඇතම් කෙනෙක් මම මේ සීලයෙන් මම මේ වුතෙන් මම මේ තපසෙන් මම මේ බඹසරෙන් දෙවියෙක්කෝ එක්තරා දෙවියෙක්කෝ වන්නේම කියලා එහෙම හිතාගෙන පින්නතුනි බඹසර වාසය කරනවා. එහෙම හිතාගෙන පින්නතුනි යම් කෙනෙක් පින් කරනවා. මෙතන මේ කියන්නේ පින්නතුනි බුදුහාමුදුරුවෝ වදාලේ යම් කෙනෙක් සීලයක් ආරක්ෂා කරන්නේ බඹසර වාසය කරන්නේ ඒ වගේම දෙවියෙක් හෝ දේවාත්ම භාවයක් හෝ ඒ වගේ දෙයක් පින්නතුනි ප්‍රාර්ථනා කරගෙන අනේකයි බුදුහාරු දේශනා කළේ දැන් මිනිස්සු නොවන පින්නතුනි ඔක්කොම අමනුෂ්‍යයෝනේ දෙවියන්ුත් අයිති වෙන්නේ පින්නතුනි අමනුෂ්‍ය කොට. ඒ කියන්නේ බුදුහාරු දේශනා කළේ මේ කොටේ බැරි වෙලාවත් අමනුෂ්‍යයෙක් ගත්තොත් යන්නේ නැහැ. ඒ කියන්නේ දේවතාවරු සමහර වෙලාවට තමන්ගේ විමානේ දොරටුවට මේක හොඳයි කියලා පින්නතුනි මේ කොටේ ගන්න පුළුවන්. ඒ වගේ අපිත් පින්නතුනි බඹසර වාසය කරලා සීලය ආරක්ෂා කරලා දෙවියෙක් හොවන්නේ මේ එක්තරා දේව කොට්ටාස වලින් එක්තරා දෙවියෙක් හොවන්නේ මේ කියලා පින්නතුනි බඹසර වාසය කරනවා. ඒ තමයි කියන්නේ අමනුෂ්‍යයන්ට අහු වෙනවා කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ මදාලා කෝ ආවට්ටක් ගාහෝ තිය සුලියකට මේ කොටේ යහුනොත් පින්නතුනේ ඒත් මහා මෝතන ගලාගෙන යන්නේ නැහැ. දිය සුලිය කියලා කියන්නේ මොකක්වත් නෙමෙයි පංචකාම ගුණයට කියන නමක් කිව්වා. දිය සුලිය කියලා කියන්නේ පංචකාමයට කියන එක පංච ඒ කියන්නේ කාමයට අහුනොත් පින්නතුනේ ඒ කියන්නේ දිය සුලියක් කියලා කියන්නේ පින්නතුන් දන්නවනේ ඒ කොටේ පින්නතුනේ දිය සුලියකට අහුනොත් යන්නේ නැහැ. ඒ වගේ තමයි කාමයේ නැමැති සුලියට මිනිස්සු මේ ලෝකේ අහු වුණොත් මේ සසරින් පින්නතුනි ගොඩ යන්න බෑ. සමහරු කාමයේ තුලම පින්නතුනි ගිලෙන්නවනේ රාගයේ තුලම ගිල්ලා ඉන්නවා. ඒ සුලියට මහු වෙලා ඔහි කැරක් එහෙම ඉන්නකොට ඉතින් සසරින් ගොඩ යන්න බෑ. කියන්නේ බුදුහාර දේශනා කළේ පංචකාම ගුණ කියලා කියන්නේ ඇසෙන් දත යුතු රූප, කනෙන් දත යුතු ශබ්ද, නාසයෙන් දත යුතු ගඳ සුවඳ, දිවෙන් දත රස, කායෙන් දත යුතු පින්නතුනි ස්පර්ශය. වස්තුකාම ක්ලේශකාම කියලා ගත්තත් එතනත් පින්නතුනි දෙකක් තියෙනවනේ. කාමයන්ගේ ඇතිවීම උප්පත්තිය කියන්නේ මොකද්ද? ස්පර්ශය තමයි කාමයේ පින්නතුනි ඇතිවීම. ස්පර්ශනිතයි කාමයේ ඇති වෙන්නේ. කාමයේ වෙනස මොකද්ද? දැන් රූපය අසුරු කොටගෙන පවතින කාමයේ එකක් වර එක රූපේ නිසා කාමයේ උපදිනවා. කනට ශබ්දයක් ගැටුණාට පස්සේ අපිට කැමැත්ත ඇති වෙනවා. එවිට රූපකාමයේ කියන එක නැති වෙනවා පින්නතුනි.
කාමයන් විපාකය මොකද්ද? ඒ ආත්ම භාවයන් නැවත නැවත ඇති කරන ස්වභාවය තමයි කාමයන් විපාකය. කාම විපාකයක් තියෙනවා මොකද්ද? ඒ ආත්ම භාවයන් නැවත නැවත ඒ කාමයෙන් පින්නතුනි විදින්න ආයා ඒ ආත්ම භාව සකස් කරනවා, සකස් කළ දෙනවා. කාම නිරෝධය කියන්නේ මොකද්ද? ස්පර්ශේ නිරෝධ වෙනකොට කාමයක නිරුද්ධ වෙනවා. ඇසකන නාසයේ දිව ශරීරයේ උපන්නොත් අරමුණක් පින්නතුනි ගැටෙනවාමයි. එය වළක්වන්නට බෑ. කාමයේ දුරු කරන්න තියෙන එක තැනයි තියෙන්නේ. ඒ තමයි මොකද්ද? ස්පර්ශ නිරුද්ධ කරන්න ඕනේ. එහෙනම් කාම නිරෝධ කරන ප්‍රතිපදාව මොකද්ද? ආරෂ්ඨායක මාර්ගය තමයි කාම නිරෝධ කරන එකම ප්‍රතිපදාව. අන්තිම 8 වෙනි කාරණාව බුදුහාර දේශනා කරනවා. කොවන්තෝ පූති භාවෝති. ඇතුළත කුණු වීම කියන්නේ මොකද්ද ස්වාමිනී භාගතුන් වහන්සේ? ඉද බික්ඛු ඒකච්චෝ දුස්සීලෝ හෝති පාප ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ පටිච්චන්නෝ කම්මන්තෝ අස්සමනේ සමන පටිඤ්ඤා අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤා අන්තෝ පූති අවස්සතෝ කසම්බුජාතෝ. බුදුහාමුදුරු වදාලා යම් කිසි කෙනෙක් සීලයක් නැතුව ශ්‍රද්ධාවක් නැතුව ඒ කියන්නේ සැකයෙන් සිහි කටයුතු හැසිරීම නැතුව යම් කිසි කෙනෙක් කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලයාගේ ඇතුළත පින්නතුනි කුණු වෙලා කිව්වා. මේ කොටේ ඇතුළත කුණුනොත් පින්නතුනි මහමෝදට යන්නේ නැහනේ. ඒ වගේ සිල්වත් බවක් නැති බුදුහාමුදුරු දේශනා කරනවා ශ්‍රද්ධාවක් නැති ඒ වගේම කර්මය නෙවෙයි අදහන්නේ පින්නතුනි මංගල ඒ දේවල් නොඑක් දේවල් මිනිස්සු අදහනවා. මේ ශාසනයෙන් බැහැර දක්ෂිනාරයන් පින්නතුනි හොයනවා. මේ ආදී වශයෙන් බුදුහාරු දේශනා කළාර සත්ත්‍ය ජටිල සූත්‍රයේදී භාගතුන් වහන්සේ වදාළාර කොසල් ලජ්ජරුවෝ පින්නතුනි ජටිලයෝ 7 දෙනෙකුට යම් කිසි මුදලක් දීලා මම භාගතුන් වහන්සේත් එක්ක කතා කරගෙන ඉන්න නුඹලා ජේතවනාරාම ඉදිරි පිටින් යනකොට මම වඳින්නම් කියලා. ඉතින් කොසල් ලජ්ජරුවෝ බුදුහාරොත් එක්ක කතා වෙනකොට මේ ජටිලයෝ පින්නතුනි ජේතවනාරාමයේ ඉස්සරහා යනකොට කොසල් ලජ්ජරුවෝ එක දනිස්සක් බිම තියලා ඒ ජටිලයන්ට වැන්දා. බුදුහාඳුර ආනවා මේ කොසල් රජුම කාටද වැන්දේ කියලා. බුදුහාමි රහතන් වහන්සේලාට කිව්වා. බුදුහාඳුර වදාලා ණවන්න රූපේ නරෝ සුජානෝ නවිස්සසේ ඊතර දස්සනේන සුසඤ්ඤතානං ව්‍යංජනේන අසඤ්ඤතා ලෝකේ මංචරන්ති. මිනිස්සු රූපයෙන් වර්ණයෙන් හඳුනා ගන්නට බෑ කොසල් රජතුමනි. දුටු පමණින් විශ්වාස කරන්න එපා. සිල්ලතුන්ගේ ලක්ෂණ තමන් ආරූඪ කරගෙන සිල්වත් බවක් නැති ගුණවත් බවක් නැති කෙලෙස් බහුල පුජ්‍යලයන් වගේ මිනිස්සු මේ ලෝක ගොඩාක් හැසිරෙනවා කව ඒ මිනිස්සුගේ ඇතුළත කුණු වෙලා ලෝකෙට පේන්න පින්නතුන වෙන දෙයක්. ඉතින් මෙන්න මේ බොහොම ලස්සන සූත්‍රය දාරුක්ඛන්දෝපම සූත්‍රය සංයුත්ත නිකායේ බුදුහාමුදුරුවෝ වදාළේ. මේ දේශනාව පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් සෑම දිනාටම චතුරාර්ය සත්‍ය ධර්මාභෝධයේ තුලින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. පින්වත්නි අද මේ සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාරගෙන කටයුතු කළේ නම්බර 36 පුරිජ්ජල මාතලේ පදිංචි බණ්ඩාර මණිකේ අත්තනායක මහත්මිය එවාගේම සුමේදා සුජාතා ගීතා විසාකා තිලක් ප්‍රියංකා යන දූ දරුවන් ඇතුළු බෑනාවරුන් සහ ලේලිය පියුමි එවාගේම සඳුනිකා සචිනි යශාරා කුමුදු තාරුකා ඉසුරු චමෝදිකා ගෞරි ශානිකා ප්‍රවීන් නෙත්මි සංජුලා නෙත්මිනි හිරුනි සඳිල්මි යන මුණුබුණු මිනිබිරියන් එවාගෙන් පොඩිමණිකේ ඥාතිවරිය මේ සියලු දෙනාම එකතු වෙලා මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කළේ මේ මාසේ 16 වන අද දින 92 වන උපන් දිනයේ දින මාතලේ පුරිජ්ජල නම්බර 36 නිවසේ පදිංචි බණ්ඩාර මණිකේ අත්තනායක මෑණියන්ට උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහ බෝහාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබිලා තව තවත් හොඳට දාන සීල භාවනාදී පින්කම් කරගෙන කායික සුවයෙන් මානසික සුවයෙන් ජීවත් වන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය බණ්ඩාර මණිකේ අත්තනායක මෑණියන්ට ලැබේවා. අපේ අත්තනායක මෑණියෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු සම්පන්නියම අම්මාට ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා.
ඒ වගේ මීට වසර 26කට කලින් පරලෝව සැපත් ඒ මුතුබණ්ඩා අධිකාරී නායක ස්වාමි පුරුෂයාණන්ටත් දෙපාර්ශවයෙන් පරලෝව සැපත් දෙමව්පියන්ටත් මේ ධර්ම දානෙන් ජනිත පුණ්‍ය කුසල් අනුමෝදන්ව බබගමන සුවපත් වේවා. දුක් විඳින ආත්මයක ඉපදී ඇත්නම් ඉන්නත් මෙදී සුගතිගාමී තත්ත්වයටපත් වේවා. මෙපින් බෙලෙන් උතුම් වූ අමා මහ නිවනින්ම නිවීසන සේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරන්න පින් දෙන්න. දෙපාර්ශවයෙන් පරලෝව සැපත් සියලු ඥාතීත මිත්‍රාදීන්ට සංසාරගත පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. දායකත්වයේ දරෝ සියලු දෙනාටමත් මේ ධර්ම දානමේ පුණ්‍ය ශක්තිය බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දරුවන්ටත් පවුලේ මුණුමුණු මිනිබිරියන්ට හොඳට ඉගෙන කියාගෙන මේ රටට ජාතියට ආගමට භාෂාවට වැඩ ඇති හොඳ දරුවන් වන්නට ශක්තිය ධෛර්යය උතුම් තෙරුවන් සරණින් සැලසේවා. ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති රුවන්වැලි මහසෑයේ අනන්ත ආශිර්වාදයේ දරුවන්ටත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන KB අත්තනායක සහෝදරයට දලදා හාමුදුරුවන්ගේ අනන්ත ආශිර්වාදයේ පිහිට ලැබිලා නිදුක් නිරෝගී සම්පන්නිය ලැබේවා. කායික මානසික සුවතාවේ සැලසේවා. අත්තනායක මහත්මයාට සහෝදරයාට දිගාසිරි සම්පන්නියම ලැබේවා. ඉක්මන් සුවේම ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. සියලු ඥාතීත මිත්‍රාදීන්ට යුද්ධයේදී මේ රණවිරුවන්ටත් කොරෝනා වසංගතයෙන් මියගිය සෑම දිනාටමත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම වසංගත තත්ත්වය ඉක්මනින් දුර වෙලා ලක්වැස ලෝවේ සෑම දිනාම සුවපත් වේවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම දෙනාට උතුම් ධර්මය අවබෝධ වේවා. නිවනින්ම නිවී සැනසීම පිණිසම මේ ධර්ම ශ්‍රවණමය කුසලය හේතු වාසනා වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාවත් ඇතිව අපි දෙවියන්ට පින් දෙමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං